ඉතින් මහාචාර්යතුමනි අපේ chat box එකේ ප්‍රශ්න ටිකක් තියෙනවා. අපි එතනින්ම ප්‍රශ්න වලට ආරම්භ කළා නම් හොඳයි කියලා හිතනවා. හොඳයි. පළවෙනියෙන්ම අහලා තියෙනවා how to identify a good quality olive oil in the market. ඔව්. ඔලිව් ඔයිල් කියන්නේ මේක මේ මෙඩිටරේනියන් කන්ට්‍රීස් එම ඔය ස්පාඤ්ඤය ප්‍රංශය වගේ රටවල් තමයි ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය කරන්නේ. අපේ වෙරළු වලට සමාන ව්‍යුහයක් තියෙන්නේ මේ ඔලිව්. ඔලිව් වල තියෙන ඒ වෙරළු වල කොළ පාට කොටස වගේ කොටසෙන් තමයි නිෂ්පාදනය කරන්නේ. කළු ඔලිව් තියෙනවා. ඒටත් එක්කම මේ කොළ පාට ඔලිව් තියෙන දෙකම පාවිච්චි කරනවා. ගොඩක් කොළ පාට ඔලිව් තමයි ඔයිල් වලට පාවිච්චි කරන්නේ. මේකෙදී මේ කොළ පැහැයට හේතුව තමයි ක්ලෝරොෆිල්. ක්ලෝරොෆිල් එක තමයි එන්නේ. ඒතර ඔලිව් ඔයිල් අනිත් ඒවාට වඩා විශේෂයි. මොකද ඔබ දැකලා ඇති මේ වර්ජින් ඔලිව් ඔයිල් කියන එකට තමයි ලොකු මිලක් ලැබෙන්නේ. ඒ පිරිපහද නොකර ගන්න එක තෙල් වර්ගයක් තමයි ඔලිව් ඔයිල්. දැන් මෙතන ක්ලෝරොෆිල් කියන එක සාමාන්‍යයෙන් අපි තෙල් වල තියන්න හොඳ නැති දෙයක්. මොකද ක්ලෝරොෆිල් කියන එක ෆොටෝසෙන්සිටයිසර් එකක්. පහසුවෙන්ම ආලෝකය අවශෝෂණය කරගෙන රසායනික ප්‍රතික්‍රියාවලට සහභාගී වෙලා තෙල් ඔක්සිකරණයට ලක් කරනවා. දැන් තෙල් අපි අවුවට නිරාවරණය වෙන්නට හොඳ නැහැ කොයි වෙලාවක. ඉතින් මේ නිසා තමයි ඔලිව් තෙල් අර කොළ පැහැති බෝතලයක බහා එන්නේ. හැමතිස්සෙම මේ වර්ණ ගැන්වූ බෝතල් වල තියෙන්නේ. මොකද අපේ සුපිරි වෙනදසල් වල තියෙනකොට ඒ ආලෝකයට නිරාවරණය වෙලා මේකේ ඔක්සිඩයිස් වෙන නිසා තමයි ඒ තෙල් ඒ බෝතල් වල මෙන්නේ. ඒකට ආවේනික සුගන්ධයක් තියෙනවා. ඒ සුගන්ධයත් ඉවත් කරන්නේ නැහැ. ඒ ආවේනික සුගන්ධය සහ මේ පාට තියෙන ඒවා තමයි ගොඩක් වෙලාට වර්ජින් ඔලිව් කියන්නේ. තව තියෙන එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් කියලා. මේ වගේ ඔලිව් තෙල් අර බලලා වර්ණයයි සුගන්ධයයිත් එක්ක අපිට හඳුනා ගන්නට පුළුවන් හොඳ ඔලිව් කියලා. ගොඩක් වෙලාවට මේවා මේ පිටින් එන නිසා සීල් කරපු කන්ටේනර්ස් බෝතල් වල තමයි එන්නේ. ටැම්පර් ප්‍රූෆ් ගොඩක් වෙලාවට. ඒ හින්දා ඔලිව් ඔයිල් ඒ ලාක්ෂණික සුගන්ධය සහ වර්ණය තිබීමෙන් දල වශයෙන් අපිට කියන්නට පුළුවන් ඒක හොඳ ඔලිව්ද කියන එක. ඊළඟ ප්‍රශ්නය powdered coconut milk, is it a better substitute for real thick coconut milk? මට ප්‍රශ්නය ආපහු පොඩ්ඩක් කියන්න. Is powdered coconut milk a better substitute for real thick coconut milk? Powdered coconut milk, is it a better substitute for real thick coconut? ඔව්. ඒ කියන්නේ ඔය විවිධ වෙළඳ නම් වලින් තියෙන කොකනට් මිල්ක් පවුඩර් ගැන අහන්නේ. මේක පාවිච්චි කරන්න පුළුවන් ද පොල් කිරි වෙනුවට? ඔව්. ඒක දැන් කන්වීනියන්ට් ප්‍රොඩක්ට්ස් ගොඩක් වෙලාවට දැන් අපි ආහාර තාක්ෂණයේ දියුණුවත් එක්ක ඉස්සර නොතිබිච්ච දේවල් දැන් වෙළඳ පොළට එනවා. දැන් මේ පොල් ගාන එක ප්‍රශ්නයක් ගොඩක් ගෘහිණියන්ට කැමති නෑ, කරදරයි වෙලා යනවා. මේ නිසා අපේ ෆුඩ් ටෙක්නොලොජි කියන්නේ බොහොම පහසුවෙන් ලබා ගන්න ආහාර පහසුවෙන් සකස් කරගන්න පුළුවන් ක්‍රමවේද හඳුනා දීමනේ. සහ වැඩි කාල පවත්වාගෙන යන පොල් කිරි ගත්තොත් එහෙම අපිට පොල් කිරි තියන්න බෑනේ. දවස් දෙකක් ෆ්‍රිජ් එකේ තිබ්බත් දවස් කීපයක් තියන්න පුළුවන්. ඒ නිසා මේ පොල් කිරි really පොල් කිරි පිටි විදියට ගත්තාම අපිට අවුරුද්දකට වැඩි කාලයක් මේ පොල් මේ පවුඩර් විදියට තියාගන්නට පුළුවන්. ඒක අපිට අවශ්‍ය වෙලාවට ජලයේ දිය කරලා ගන්නට පුළුවන්. ඒකේ එහෙම සෞඛ්‍ය ආරක්ෂිත භාවයේ ගැටලුවක් නැහැ. ඒක පාවිච්චි කරන්නට පුළුවන්. ඒක නිෂ්පාදනයේදී යම් යම් ආකලන ද්‍රව්‍ය food additives දානවා. මොකද එහෙම නැත්නම් ඒකේ ජලය එකපාරට මේ ඒකේ වයනය තබා ගන්නට බෑ. අනිත් එක ජලයේ හරියට දිය වෙන්නේ මේ ප්‍රශ්න නිසා ඒගොල්ලෝ ආකලන ද්‍රව්‍ය කීපයක් දාන. නමුත් ඒවා අනුමත කරන ලද ආකලන ද්‍රව්‍ය සෞඛ්‍ය ආරක්ෂිත බව ගොඩක් වෙලාවට කිසිම ගැටලුවක් නැතුව
පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තමයි powdered coconut milk. ඔව්. ඊළඟ ප්‍රශ්නේ. ඔව් මහාචාර්යතුමනි මම හිතන්නේ මේ ප්‍රශ්නේ සම්බන්ධ වෙලා තිබුණේ මේ preservatives සහ saturated fat content එක ගැන ඔබතුමා ඒකට පිළිතුරක් දුන්නා. ඊළඟ ප්‍රශ්නේ so what is the bad side health effects of using palm oil for foods? Are there any carcinogenic compounds in palm oil generated in processing of oil? ඔව්. දැන් ඔබ රූපවාහිනී නරඹනවා නම් ඔබ දකින්නට ඇති සමහර ඇතම් විද්වතුන් වෘත්තිකයන් කීප දෙනෙක් ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා ඒකේ සංක්ෂිප්ත සාරාංශ මම දැක්කා කීපයක් යම් රූපවාහිනී නාලිකාවල විකාශනය වුණා. එතෙන්දී ඒගොල්ලෝ කියනවා පාම් ඔයිල් වල පිළිකාකාරක තියෙනවා. පාම් ඔයිල් වල නෙමෙයිනේ පිළිකාකාරක හම්බුනේ කොකොනට් ඔයිල් වල. කොකොනට් ඔයිල් පාම් ඔයිල් වල ඇෆ්ලටොක්සින් කියන පිළිකාකාරකේ එන්නට කිසිම ක්‍රමයක් නැහැ. මොකද පාම් එක දවසෙන් ඒගොල්ලෝ පාම් බන්චස් අර පාම් ලොකු බන්චස් අරගෙන ඒවා ගෙනිච්ච ගමන් ස්ටීම් කරනවා. ස්ටීම් මේ හුමාලයට ලක් කරලා ඒවා මිරිකලා තෙල් අරගෙන ඉවත් කරනවා. ඇෆ්ලටොක්සින් පිළිකාකාරක එන්න කිසිම හැකියාවක් නැහැ. ලෝකයේ මේ පාම් තෙල් වල ඇෆ්ලටොක්සින් හෝ වෙනත් පිළිකාකාරක හඳුනාගෙන නැහැ. මේ මෑතකදී ඔය අප්‍රිකානු රටවල් කීපයක ඒගොල්ලෝ පාම් ගොඩක් නිෂ්පාදනය කරන රටවල් තියෙනවා. පාම් ඉස්සර නිෂ්පාදනය කළා ඒ ක්‍රමය අදටත් සමහර තැන්වල භාවිතා වෙනවා මැලේසියාවෙත්. මේ පාම් ලෙලි තලලා ලොකු මැටි මුට්ටිවල දාලා පොළවේ යට කරලා තියෙනවා. ඔබ දන්නවා ලංකාවේ ජාඩි හදනකොට කරන්නේ විශේෂයෙන් දකුණු ප්‍රදේශයේ අන්න ඒ වගේ ක්‍රියාවලියක් කරනවා. ඒකේ ෆර්මන්ටේෂන් ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයෙන් තෙල් එළියට ගැනීමක් බලාපොරොත්තු වෙනවා. මේ ක්‍රමය පැරණි ක්‍රමයක්. දැන් මේ වගේ ක්‍රමවේදයකින් කුඩා ප්‍රමාණ ජනනය වෙන්නට හැකියාවක් තියෙනවා. නමුත් ඒවා ඊටමත් මේ නොගිනිය හැකි වූ තරම්. පොල් වගේ ගැටලුවක් එහෙම පාම් වල එන්නේ නැහැ. මම කියන්නේ මේ නියුට්‍රිෂන් සම්බන්ධයෙන් නෙමෙයි. ඇෆ්ලටොක්සින් හෝ වෙනත් පිළිකාකාරක සම්බන්ධයෙන් ඍජු පිළිතුර තමයි පාම් ඔයිල් වල එහෙම එන්නට කිසිම හැකියාවක් නැහැ. පිරිපහදු නිවැරදි ක්‍රමය හොඳ පාම් ඔයිල් ඕනම දෙයක් බාලකරණය කළා වෙන වෙන උපක්‍රම භාවිතා කරනකොට ඒවා විෂ වෙන්න පුළුවන්. නමුත් ස්වාභාවික අපි ලෝකයේ පිළිගත් ක්‍රමවේද භාවිතා කරලා හදන ප්‍රමිතියෙන් උසස් පාම් තෙල් වල ওই ප්‍රශ්නේ ඉන්නේ නැහැ. පොල් තෙල් වල ප්‍රශ්නේ ඉන්නෙත් නැහැ. ඒ අදාළ උසස් ප්‍රමිතියෙන් යුක්තව කළොත් ඒක එන්නෙම නැහැ. දැන් මේ තියෙන්නේ මේ කොකොනට් ඔයිල් හදනකොට කරන පරණ ක්‍රමවේද නිසා එන ප්‍රශ්නයක් නෙමේක. පාම් වල ඔය නිෂ්පාදන ක්‍රියාවලදී එන්න හැකියාවක් නැහැ. ඉතින් ඒගොල්ලෝ මොන පිළිකාකාරක ගැන කියනවද කියන එක අපිට නම් තේරෙන්නේ නැහැ. එහෙම මම දන්න තරමින් එහෙම පිළිකාකාරක පාම් තෙල් වල එන්න ක්‍රමයක් නැහැ. ඔව් ඊළඟ ප්‍රශ්නේ ඒ සම්බන්ධ කරලා තමයි තියෙන්නේ. Relationship between banning of crude palm oil and aflatoxin issue in coconut oil. Relationship between banning of crude palm oil and aflatoxin. Yeah. මොකතන මේ පොල් දැන් මේක මම නම් දකින්නේ මේ කැකිල්ල රජුලුවන්ගේ නඩු තීන්දුව අහලා තියෙනවනේ. කැකිල්ල රජුලුවන්ගේ නඩු තීන්දුව වගේ නඩු තීන්දුවක් මේක. මේක කිසිම විද්‍යාත්මක පදනමක් මත සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. දැන් අපිට සෑහෙන ප්‍රමාණයකට පොල් තෙල් තියෙනවා නම් පාම් තෙල් නතර කරන්න කියන එක කියන්න පුළුවන්. නමුත් ඔබ දැක්කා අර වගුවේ 2000 වර්ෂයේ පාම් තෙල් මෙට්‍රික් ටොන් 2,22,000ක් ලංකාවට ආනය කළා. මේවා මේ රේගුවෙන් ගන්න පුළුවන් දත්ත සියල්ල. එතකොට මේ පාම් ඔයිල් ගෙනාවේ ඇයි?
මොකද palm oil ජාත්‍යන්තර වෙළඳ පොලේ ඉතාමත් ලාභයි. මෙතන palm oil ලංකාවට එනකොට ගණන් වෙන්නේ මේ ටැක්ස් සිස්ටම් එකේ ඉන්න. නැත්තම් දැන් කොකනට් ඔයිල් ඔබ දන්නවා මම ගණන් හදලා පෙන්නුවා ඔයගොල්ලෝ රුපියල් 600ක් විතර නෝ පොල් තෙල් බෝතලයක්. දැන් ඒතර පොල් තෙල් බෝතලයක් රුපියල් 600ට 700ට ගන්න අපේ පාරිභෝගිකය කැමති වෙන්නේ නැහැ. දැන් ඒ නිසා ඒක දැන් රුපියල් 350 400ට අර බල්ක් කොකනට් ඔයිල් තියෙනවනේ. එතකොට ඒවා කොකනට් ඔයිල් නෙමෙයි කියන එක ඔබට හිතා ගන්නට පුළුවන්. එහෙම වෙන්නේ palm oil ලංකාවට ගෙන්නන නිසා palm oil වලින් මේක බාලකරණය කළා කොකනට් ඔයිල් කියලා ලබා දෙනවා. ඉතින් එහෙම බාලකරණය කිරීමේදී පාරිභෝගිකයා කිසි රැවටීමකට ලක් වෙනවා තමයි. නමුත් ඒකේ විද්‍යාත්මකව ගත්තාම මේ ඒකේ සෞඛ්‍යමය තර්ජනයක් මම දකින්නේ නැහැ. නමුත් ඒ කරන වැඩේ වැරදි. මොකද කොකනට් ඔයිල් කියලා වෙන ඔයිල් එකක් දාලා පාරිභෝගිකයාට පත් කරනවා කියන්නේ ඒක සම්පූර්ණයෙන් ඩිසෙප්ෂන්, චීටිං, රැවටීමක්. නමුත් මේ ෆුඩ් සේෆ්ටි අතින් එතන මේ ලොකු සෞඛ්‍ය තර්ජනයක් ඇතුලින් වෙන්නේ නැහැ. දැන් මෙතන පොල් තෙල් තමයි නියාමනය විය යුත්තේ මේ අවස්ථාවේදී. නමුත් එහෙම කිසිම විෂද්‍රව්‍යයකින් තොරව හොඳ තත්ත්වයෙන් ලබා ගන්න පුළුවන් පාම් තෙල් නතර කරන එකේ මට පේන්නේ කිසිම විද්‍යාත්මක පදනමක්. දැන් පාම් තෙල් උනත් අපි ගන්න ඕනි උසස් තත්ත්වයේ පාම් තෙල්. පාම් තෙල් වලත් එක එක දේවල් කරන්නට පුළුවන්. දැන් උදාහරණයක් විදිහට පාම් තෙල් නිෂ්පාදනයේදී පාම් තෙල් පිරිපහදුවේදී අපි ඉවත් කරගන්නවා මේ ෆ්‍රී ෆැටි ඇසිඩ්ස්. මේ ෆ්‍රී ෆැටි ඇසිඩ්ස් ඉවත් කරන ගන්න කොටස ඒකට කියනවා අපි ෆැටි ඇසිඩ් ඩිස්ටිලේට් කියලා. මේ ඩිස්ටිලේට් කියන එක මනුෂ්‍ය පරිභෝජනයේට ඉතාමත් නුසුදුසු දෙයක්. ඒක වැදගත් වෙනවා රසායනාගාර වලට විද්‍යාගාරවල වලට මේ ෆැටි ඇසිඩ් දෙන්න. එහෙම නැත්නම් අන්න ඒ වගේ වෙන වෙන කටයුතු මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු නැහැ. නමුත් අපිලා තියෙනවා ඒවා ලංකාවට විවිධ ක්‍රමවලට ආනයනය කරනවා. ආනයනය කරලා මොකද ඒවා ඉතාමත් අඩු මිලක් වෙන්නේ. ඒවා හොඳ පාම් ඔයිල් එක්ක කලවම් කරලා සමහරට කොකනට් ඔයිල් එක්ක කලවම් කරලා ඒවා වෙළඳ පොළට එනවා. මේ ආකාරයේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඉතින් එහෙම බැලුවාම ලංකාවට මොන තෙල් වර්ගය ගෙනාවත් මේ හරි නියාමනයක් වුණේ නැත්තම් ප්‍රශ්න වෙන්නට පුළුවන්. ඉතින් පාම් තෙල් වලට විතරක් බලපාන දෙයක් නෙමෙයි ලංකාවට ගෙන්නන සියලුම දේවල්ට මට තේරෙන විදිහට ඒක බලපාන දෙයක්. එහෙම නැතිනම් ලංකාවට ගෙන්නන සියලුම දේවල් නතර කරන්නට වෙනවා. ඔව් මහාචාර්ය පැහැදිලි. එතකොට ඊළඟට ප්‍රශ්නයක් වෙනවා sir, what would be your opinion on coconut oil and cardiovascular risk? ඔව් කාඩියෝවැස්කියුලර් රිස්ක් ගත්තාම මොකද කොකොනට් ඔයිල් මම කලින් කිව්වා වගේ 92ක් සංතෘප්ත මේදය නිසා කාඩියෝවැස්කියුලර් රිස්ක් වැඩි කරනවා සංතෘප්ත මේදයෙන්. කොකොනට් විතරක් නෙමෙයි මේ අපි මස් වලින් ලැබෙන අනිත් හැම එකකින්ම ලැබෙන සංතෘප්ත මේදයෙන් මේ කාඩියෝවැස්කියුලර් රිස්ක් එක වැඩි කරනවා කියන එක දැනට ප්‍රත්‍යක්ෂවම තහවුරු වෙලා තියෙනවා. දැන් ඔතන කොකොනට් ඔයිල් හොඳයි කියලා මතයක් ගොඩ නැගුණා 2000 වර්ෂයේ ඉඳන්. මොකද ඒකට හේතුව පොල් තෙල් වල මේ අර මං කිව්වේ මීඩියම් චේන් ෆැටි ඇසිඩ්ස් වැඩි ප්‍රමාණයක් තියෙනවා. මීඩියම් චේන් ෆැටි ඇසිඩ් ප්‍රමාණය මීඩියම් චේන් කියන්නේ 6 8 10 12. මේ අතුරින් හොඳට විශ්ලේෂණය කරලා බැලුවාම 48% ඉන්නේ 12 වෙන කාණ්ඩේ. එතකොට ඒක මීඩියම් චේන් ෆැටි ඇසිඩ් එකක් වුණාට ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය වලට සහභාගී වෙනකොට දැනට පෙනී ගිහින් තියෙන්නේ ඒක වැඩි ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ලොං චේන් ෆැටි ඇසිඩ් එකක් විදිහට කියලා. එතකොට අපි දැන් මීඩියම් චේන් ෆැටි ඇසිඩ් වලින් බලාපොරොත්තු වෙන්නේ හොඳ ගුණය දැන් බලාගෙන ගියාම පොල් තෙල් වල නැහැ. මේ මොකද ලෝරික් ඇසිඩ් කියන එක තමයි 48%ක් තියෙන්නේ. ඒකට මම හොඳ උදාහරණයක් කියන්නම්. දැන් ජාත්‍යන්තර වෙළඳ පොලේ තියෙනවා මීඩියම් චේන්
ෆැට් කියලා කඩෙන් ගන්න පවුඩර්. ඒ පවුඩර් එකේ ලේබල් එක බලුවාම පේනවා ඒකේ ලෝරික් ඇසිඩ් තියෙන්නේ 101ක් හෝ 2ක්. වැඩිපුරක් තියෙන්නේ කැප්‍රොයික් කැප්‍රිලික් කියන ඒවා. C6 8 10 කියන ඒවා තමයි තියෙන්නේ. දැන් ඒකෙන්ම පේනවා ලෝරික් අම්ලය කියන එක මීඩියම් චේන් එකක් කියලා මේ සෛද්ධාන්තික වර්ගීකරණය කරලා තිබ්බට පරිවෘත්තීය වශයෙන් ඒක එහෙම නෙමෙයි වැඩ කරන්නේ. ඉතින් මේ නිසා දැනට තියෙන පේන්න තියෙන දේ තමයි මේ කොකොනට් ඔයිල් වලින් අපි බලාපොරොත්තු වෙච්ච ලොකු බෙනිෆිට් එක ඒ ආකාරයෙන්ම නැහැ. ඒකින්ද මට සෑහෙන දුරකට කියන්නට පුළුවන් මේ කොකොනට් ඔයිල් භාවිතා කිරීම කාඩියෝවැස්කියුලර් ඩිසීස් සම්බන්ධයෙන් හොඳ පැත්තට නෙමෙයි ක්‍රියා කරන්නේ. කාඩියෝවැස්කියුලර් ඩිසීස් රිස්ක් එක වැඩි කරන්නට දායක වෙනවා. නමුත් අර මම කියපු සූත්‍රය ඇතුලේ භාවිතා කරන තාක්කල් ලෝක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සැචුරේටඩ් ෆැට් වලින් එන්න ගන්න ප්‍රමාණය දවසකට ග්‍රෑම් 20කට සීමා කරා නම් ඔය ප්‍රශ්නේ වෙන්නේ නැහැ. ඉතින් ඒ 120 ඇතුලේ කොකොනට් ආවට කමක් නැහැ. හැබැයි ඊට එහා දැන් අපි පොල් තෙල් භාවිතා කරන්නේ පොල් තෙල් විතරක් නෙමෙයිනේ අපි කිරි දානවනේ. ඒතකොට ඒ කිරි වලින් තෙල් වලින් සහ මේ අනිත් මස් මාළු වලින් මස් වලින් විශේෂයෙන්ම මාළු වලින් නෙමෙයි මස් වලින් කිරි ආහාර වලින් එන සැචුරේට්ස්ුත් තියෙනවනේ. ඒ ඔක්කොම ග්‍රෑම් 20කට ඇතුළත වැටෙනවා නම් ওই ප්‍රශ්නේ වෙන්නේ නැහැ. ඒකත් එක්කම අහලා තියෙනවා මේ අපිට Facebook පිටුවට ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ ලොරික් ඇසිඩ් තියෙන ඉඳ වැඩිපුර කොකොනට් ඔයිල් වල මේ ඉමියුන් සිස්ටම් එකට මේ උදව්වක් වෙනවද කියලා. ඉමියුන් සිස්ටම් එකට ලෝරික් අම්ලයෙන් බලපෑමක් නම් මම දැකලා නැහැ. නමුත් ලෝරික් අම්ලය කියන එක අපි පර්යේෂණයක් කරා මා දන්ත වෛද්‍ය පීඨයේ මහාචාර්යවරයෙක් සමග මීට වසර කිහිපයකට කලින් අපි ඒක මේ පබ්ලිෂ් කරලා තියෙනවා. ලෝරික් අම්ලය කියන එක මේ හොඳ ස්ට්‍රෝං ඇන්ටිමයික්‍රෝබියල් කම්පවුන්ඩ් එකක්. ඒ ක්ෂුද්‍ර ජීවීන්ට එරෙහිව ක්‍රියා කරන්නට ලොකු ශක්තියක් තියෙනවා ලෝරික් අම්ලයට. ඒ හැරුණකොට ඉමියුන් සිස්ටම් එකට කොහොම බලපෑමක් තියෙනවද කියලා නම් මට ලොකු අවබෝධයක් නැහැ. මම හොඳින් දන්නවා ලෝරික් අම්ලය ඇන්ටිමයික්‍රෝබියල් කම්පවුන්ඩ් එකක්. ඒකත් එක්කම අපේ chat box එකේ තව ප්‍රශ්නයක් තියෙනවා. So what are the health effects of ghee and is it safe for consumption? Health effects of ghee. ghee. Yeah. ghee නේද? ගීතෙල්. ඔව් ගීතෙල්. ගීතෙල් කියන්නේ මතක තියාගන්න ඒක අපි ගන්නේ එළ කිරි වලින්. කිරි වලින් ගන්නෙ. එතකොට කිරිවල මේ දේ තමයි එතනට යොමු වෙන්නේ. කිරිවල මේ දේ සන්තෘප්ත කොටස වැඩි. මේක ගී නිෂ්පාදනය කරන ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ ගීතෙල් නිෂ්පාදනය කරන කිරිවල ෆැට් කොටස අරගෙන රත් කරලා ගී හදාගන්නේ. ලක්කට කරනවා. මේකේ මේම විශේෂයෙන් හොඳයිවත් නරකයිවත් කියන්නට දෙයක් නෑ. හොඳ මේ ෆැට් මේ දෙය සපයන ක්‍රමයක්. හැබැයි මතක තියාගන්නට ඕනේ සීමාවන්ට යටත්ව. මොකද මේ වැඩිපුරක් තියෙන්නේ සන්තෘප්ත මේදේ. ඊට අමතරව ඒකේ මේ ටොක්සින් එහෙම ජෙනරේට් කරනවා මම දැකලා නැහැ. කියන්නේ සිම්ප්ලි සෞඛ්‍ය ආරක්ෂිතව ගන්නට පුළුවන් ආහාරයක්. හැබැයි සීමා කරන්නට ඕනේ මොකද අධික මේද සහිතයි. අනිත් එක තමයි සැචුරේටඩ් මේදේ වැඩි. දැන් බටර් ගත්තත් ඔය කතාවම තමයි කියන්නේ. ඒතකොට අහනවා ඇෆ්ලටොක්සින් නැතුව අපිට තෙල් ගෙදර හදාගන්න බැරිද කියලා. ඔව් ගෙදර හදාගන්න මම දැක්කා දැන් නර්ඩ් ආයතනයේත් ඔය මේ තෙල් නිස්සාරණය කරන එක්ස්පෙලර්ස් හදලා තියෙන පොඩි ගණන් වලට. ඒත් එක්කම ලංකාවේ නිෂ්පාදකවරුන් ඉන්නවා මේ යන්ත්‍ර සපයන. ඊට අමතරව පිටින් ගෙන්නන්නත් පුළුවන්. මේ යන්ත්‍ර ආශ්‍රය කරගෙන අපිට මේ ගෙදර පහසුවෙන්ම නිෂ්පාදනය කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි ගෙදර ආයි අර පොල් වේලනකොට අවුලාලා
ආයි ඇතුලේ ගබඩා කරනකොට පුස් කෑවොත් ඒ ප්‍රශ්නේ ආපහු අපිටත් මතුවෙනවා. ඒක අපි කළාද පොල් DC මිල් එකකින් කරාද ඔයිල් මිල් එකකින් කරාද කියන එක මතුවෙන්නේ නැහැ. පුස් කෑවොත් අර ප්‍රශ්නේ. ඉතින් අපි කරනවා නම් උඩ කොන්ක්‍රීට් ලෑල්ලක් වගේ තියෙනවා නම් හොඳින් වේලලා ගත්තොත් ওই ප්‍රශ්නේ පුස් කරන ප්‍රශ්නේ මග අරගෙන කරොත් හරි. ආපහු අපි කරනවත් අර පුස් ආවොත් අර ප්‍රශ්නේම අපිටත් එනවා. ඔතන ප්‍රශ්නේ තියෙන තරම එක්ස්ට්‍රැක්ෂන් වලදී නෙමෙයි වේලීමේදී තමයි ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නය යොමු වෙන්නේ අපි මේ සාකච්ඡාවතද සඳහන් වුණා මේ කිරිවල ඇෆ්ලටොක්සින් අන්තර්ගත වෙනවා ඒ අන්තර්ගතයේ මිනිස්සුන්ට අහිතකරයිද කියලා නැවත වතාවක් අහලා තියෙනවා. ඔව් කිරි වල යම් ප්‍රමාණ වලින් තියෙන දැන් ඒ සම්බන්ධයෙන් නීති රෙගුලාසිත් ඉදිරියට රජය විසින් සාදාගෙන යනවා නිකුත් කරන්නට කිරි වල මොකද මේ එන ඇෆ්ලටොක්සින් එන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙන එකක් තමයි පුන්නක්කු අනිත් එක තමයි සයිලේජ්. ওই දෙකෙන්ම ඇෆ්ලටොක්සින් එන්න පුළුවන්. දැන් සත්තුන්ට දෙන ෆීඩ් වල නම් ඇෆ්ලටොක්සින් බයින්ඩර්ස් කියලා ඒගොල්ලෝ දානවා. ඒ ඇෆ්ලටොක්සින් බයින්ඩර්ස් දැම්මම ඇෆ්ලටොක්සින් ආහාරයෙන් ඒක බඳව ගන්නවා. ඒක සතාට උරා ගන්නට බෑ. නමුත් දැන් ගව ආහාරවල පුන්නක්කුවල එහෙම අපි දාන්නේ නැහැනේ. ඒකින්ද ඍජුවම සතාට ලැබෙනවා. අනිත් එක ගව ආහාර ගැන මනුෂ්‍ය ආහාර ගැනවත් අපි ලොකු තැකීමක් නොකරනකොට ගව ආහාර ගැන කොහෙත්ම තැකීමක් නැහැනේ. ඒ හින්දා ඒව පුන්නක්කු ගබඩා කරන විදිය අනුව ඒ බොහොමයක් පිට පුස් කරනවා. ඉතින් මේ ප්‍රශ්නේ තියෙන නිසා කීවල ඒ ප්‍රශ්නේ එනවා. ඉතින් ඒක අපේ විඳ දරාගෙන ඉන්නට වෙනවා. අපි ওই තත්ත්වයෙන් ඉහළට යන්නේ නැත්තම් ওই තත්ත්වයේ කිරිවල එනවා. ඉතින් අපි ඒ නිසා එහෙම කියලා අපි කිරි භාවිතා නොකර ඉන්නට බෑ. දැන් මෙතනදී මේ සුදුසුකම් නොලත් අය මාධ්‍යයට ඇවිල්ලා යම් දේ කීම තුලින් මහජනතාව අතරමං. මොකද හැම එකේම වසවිස කියලා. ඊ නම්බර දැන් ඊ නම්බර INS නම්බර තියෙන්නේ ඒවා ලීගල් වස කියලා කිව්වහම. එතකොට ඕනම ආහාර ලේබල් එක තියෙනවා ඇඩිටිව්ස් කියන. දැන් ලංකාවේ ඇඩිටිව්ස් තියෙන්නේ අඩුවෙන් ඇත්තටම. දැන් ඇමරිකාවේ එහෙම ආහාර ලේබල් එකක් කරන බැලුවොත් ඔබට සාමාන්‍යයෙන් ඇඩිටිව්ස් වර්ග 7-8ක් 10ක් 12ක් සාමාන්‍ය ඕනම ආහාරයක වගේ තියෙනවා. බේකරි නිෂ්පාදන ගත්තාම දැන් අපේ බේකරි කර්මාන්තකරුවන් ඇඩිටිව්ස් දාන්නේ නැහැ නේ. ඒවා හරි අඩුවෙන් දාන්නේ. නමුත් ඇමරිකාවේ බේකරි නිෂ්පාදනය ගත්තොත් ඔබට දක්නට ලැබෙනවා ඇඩිටිව්ස් වර්ග 10ක් විතර වගේ. අපි එහෙම ඇඩිටිව්ස් දාන්නේ නැහැ. ඉතින් මේ ඇඩිටිව්ස් කියන එක ඇඩිටිව්ස් කියන ආකල්ප ද්‍රව්‍ය වලට නිකුත් කරන්නට කලින් මහා විශාල වැඩ කොටසක් කරන්නට ඕන. ඒක මුලින්ම කෙමිකල් ටෙස්ට් කරන්න ඕනේ. බයෝ කෙමිකල් ටෙස්ට් කරන්න ඕනේ. ඊට පස්සේ මෙටබොලිසම් කොහොමද වෙන්නේ කියන එක බලන්න. ඊට පස්සේ මොන ඉන්ද්‍රියන් තුල තැම්පත් වෙනවද? කොච්චරක් දුරට මුත්‍රා මගින් එළියට යනවද? කොච්චරක් අවශෝෂණය වෙනවද? ඊට පස්සේ මේවා ඔය මේ මීයන් එක්ක පරිශන කරන්නට ඕන. ඊට පස්සේ ඒකේ LD50 value කියන එක හොයන්නට ඕන. ඊට පස්සේ තව මැමල්ස්ලා ක්ෂීරපායී සතුන් වඳුරන් මේ බල්ලන් වගේ සතුන් යොදාගෙන පරිශන කළා වසර සමහරට 10ක් 12ක් ගත වෙලා තමයි ඔය ඊ නම්බර වලින් තියෙන ඇඩිටිව්ස් වෙළඳපළට එන්නේ. ඉතින් මේ කාර්යාවලිය දන්නේ නැති අයට කියන්න පුළුවන් මේවා ලීගල් වස කියලා. නමුත් ඒක සම්පූර්ණයෙන් වැරදි මතයක්. හැබැයි එහෙම කියලා මේ තියෙන එකක් 100%ක්ම සේෆ් කියලා කියන්නත් බෑ. මොකද විද්‍යාත්මක දැනුම අලුත් වෙනවා. එහෙම තමයි. ඉතින් දැන් ෆාමසිටිකල්ස් ගත්තොත් තමයි දැන් සමහර මේ වෙනට හොයාගෙන තියෙන ෆාමසිටිකල්ස් පසුව ඒ වගේ තියෙන සයිඩ් ඉෆෙක්ට්ස් හොයාගත්තාම ඒව වෙළඳපොලින් ඉවත් කරනවා. ඒක සරල සාමාන්‍ය දෙයක්. අපි කතා කරන්නේ විද්‍යාත්මක දැනුමත් එක්කනේ. දැනට තියෙන විද්‍යාත්මක දැනුම අනුව ඔය ඊ නම්බර තියෙන ඇඩිටිව්ස් වල එහෙම ප්‍රශ්නයක් නැහැ. බෑ අදාළ මාත්‍රාව භාවිතා කළොත්. මාත්‍රාව ඉක්මවලා ගත්තාම ඒක වෙනම කතන්දරයක්. නමුත් දැන් සමහර ඇඩිටිව්ස් සමහර ෆුඩ් වලට නිර්දේශ කරන්නේ නැහැ. ඒ නිර්දේශ කරන උපරිම මාත්‍රාවත් ආහාරයේ විද්‍යාත්මක පදනමක් මත තියෙන. ඒ අදාළ අනුමත ප්‍රමාණ වලින් අනුමත ඇඩිටිව්ස් භාවිතා කරන එක පොයිසන් එකක් ටොක්සික් එකක් නෙමෙයි. ඕක තමයි මම සම්බන්ධයෙන් කියන්නට.
ඔව් මහාචාර්යතුමනි. එතකොට අපේ Facebook පිටුව හරහා එමු වෙච්ච තව ප්‍රශ්නයක් තමයි මේ ප්‍රමිති ආයතනයේ කාර්යභාරය මොකක්ද කියන එක. ඒ කියන්නේ ඇෆ්ලටොක්සින් නියමිත ප්‍රමාණයට වඩා වැඩියෙන් තියෙනවා නම් එයාලගේ ප්‍රමිතීන්ට අනුව නැත්තම් මේ කාලීන සිදුවීමත් එක්ක බලනකොට ප්‍රමිති ආයතනයේ කාර්යභාරය මොකක්ද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඔව්. දැන් ප්‍රමිති ආයතනය තමයි ලංකාවට නීත්‍යානුකූලව ප්‍රමිති හඳුන්වා දෙන්නේ. දැන් කොකනට් ඔයිල් වල තියෙන්නේ මොනවද? නොතියෙන්න ඕනේ මොනවද? ඇෆ්ලටොක්සින් කොච්චරක් දක්වා අපි allow කරනවද? ඒ සියල්ලම ප්‍රමිති කාර්යාංශයෙන් ප්‍රමිති ආයතනය තමයි වගකීම තියෙන්නේ. හැබැයි දැන් මූලිකවම ආහාර පනත අනුව සියලුම බලතල තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධයෙන් වෙලා තියෙන්නේ ෆුඩ් කන්ට්‍රෝල් යුනිට් කියන එක. ෆුඩ් කන්ට්‍රෝල් යුනිට් තමයි මෙතනදී විශේෂයෙන්ම ආනයන සම්බන්ධයෙන් ඇතුළුව සියලුම දේවල් වලට ඍජුවම සම්බන්ධ වෙන ආයතන. නමුත් ෆුඩ් කන්ට්‍රෝල් යුනිට් එකට යමක් ටෙස්ට් කිරීමේ පහසුකමක් නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සතුව ආහාර ටෙස්ට් කිරීමේ හැකියාවක් නැහැ. දැන් ෆුඩ් ලැබ්ස් කියලා ලංකාවේ තියෙනවා. දැන් අනුරාධපුරේ ගත්තාම කුරුණෑගල ගත්තාම ෆුඩ් ලැබ්ස් තියෙනවා. නමුත් ඒ වගේ තියෙන මේ ටෙස්ට් කිරීමේ පහසුකම් ඉතාම සීමිතයි. ලොකු ටෙස්ට් එකක් කරන්නට බෑ. දැන් මං කිව්වේ ඒකනේ දැන් ඇෆ්ලටොක්සින් තීරණය කරන ඇක්‍රෙඩිටඩ් ලැබ් එකක් තියෙන්නේ ලංකාවේ පෙරදින විශ්වවිද්‍යාලයේ විතරයි. රජයේ. ඒක ආයතනෙවත් නැහැ. ඉතින් මේවා ලංකාවේ තියෙන ප්‍රශ්න. ඒතර ප්‍රමිති ආයතනය කොහොම හිතත් ඇක්‍රෙඩිටඩ් ලැබ් එකක් නැති වුණත් ප්‍රමිති ආයතනය තමයි අදටත් මේ සම්බන්ධයෙන් තීරණය ගන්න. දැන් මෙලමයින් ආවම ටෙස්ට් කරන්නේ ප්‍රමිති ආයතනය. මෙලමයින් ප්‍රශ්නය එන වෙලාවේදී ස්ටෑන්ඩඩ් ලංකාවේ වෙන තින්ද අපි ඔක්කොම සාම්පල් සෙව්වේ සිංගප්පූරු. ඒතර එක සාම්පල් එකකට ඩොලර් 200 ගාණක් ගෙවන්න ඕනේ. පස්සේ දැන් ඒ ස්ටෑන්ඩඩ් තියෙන ප්‍රශ්න. ඒතර ප්‍රමිති ආයතනයේ තමයි ඕක ටෙස්ට් කරලා සෞඛ්‍ය අමාත්‍යාංශයට කියන්නේ හරි මේ බහලුම හොඳයි මේ බහලුම නරකයි කියන තීරණය දෙන්නේ ඒගොල්ලෝ. ඉතින් ඒගොල්ලෝ මේ පිළිගත් ක්‍රමවේදයකට තමයි කරන්නේ. ඉතින් ඒ අනුව තමයි ඒගොල්ලෝ තීරණය ලබා දෙන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ තීරණ ලබා දීමේ ක්‍රියාවලියේ යම් යම් ගැටලු තියෙන්නට පුළුවන්. නමුත් නීත්‍යානුකූලව අපි පිළිගන්න ආයතන තමයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. ඔව් එතකොට අපිට තව ප්‍රශ්නයක් වෙනවා මේ සම්බන්ධව. Do you think whether there should be a new regulatory body with appropriate knowledge and facilities to control food hazards and frauds in Sri Lanka? ඒක පිටුවට යමු වෙච්ච ප්‍රශ්නයක් මම ආයේ කියන්නද සර්? ඔව් ඇහුන්නේ මට හරියට. Do you think whether there should be a new regulatory body with appropriate knowledge and facilities to control food hazards and frauds in Sri Lanka? සහිතනවා දහන මට මොකද මගින් මග මේ ඕකේ සර් මම chat box එකට දාන්නම්. ඒක chat box එකේ තියෙනවද නෑනේ? නෑ සර් ඒක page එකට ආව මේක. අපි මේ ප්‍රශ්නෙට එතකන් අපි වෙන ප්‍රශ්නයකට යමු වෙමු. හදවත් රෝගීන්ට වඩාත් හොඳ ඔයිල් වර්ගයක් තියෙනවද කියලා අහලා තියෙනවා. ඔව්. දැන් හදවත් රෝගීන්ට සහ සාමාන්‍ය ජනතාවට මං කියපු සූත්‍රයේ මේ තෙල් පරිභෝජනය කිරීම තමයි කළ යුත්තේ. ඒගොල්ලෝ හදවත් රෝගීන්ට දැනට හදවත් රෝගයක් ඇති වෙලා තියෙනවා නම් ඒ අය වැඩිපුර පරිස්සම් වෙන්නට ඕනි. ඒ නිසා දැනට තියෙන විද්‍යාත්මක තොරතුරු අනුව මේ saturated fatty acids අඩුවෙන් ආහාරයට ගන්නට ඕනි. අර මම කලින් කිව්වා වගේ ග්‍රෑම් 20 එහෙම නැත්නම් 10% මට්ටමක තියා ගන්නට ඕනි. ඒගොල්ලන්ට වැඩිපුර මේ මාළු වලින් ගොඩක් ඔමේගා 3 අම්ල බහුලව ලැබෙනවා. මාළු සාමාන්‍යයෙන් අපේ නිර්දේශ කරන්නේ අඩුම ගානේ සතියකට මාළු වතාවක් ආහාරයට ගැනීම. ඒගොල්ලන්ට මේ මාළු ඊට වඩා වැඩිපුර පරිභෝජනය කරන්නට පුළුවන්. සංතෘප්ත මේදාම්ලයේ සහිත දේවල් විශේෂයෙන්ම
කිරි සහ කිරි ආශ්‍රිත ආහාර එත් එකම පොල් තෙල් ඒවා ප්‍රමාණය අඩු පොල් කිරි අඩු කරන්නට ඕන. ඕක තමයි හදවත් රෝගීන් තෙල් සම්බන්ධයෙන් විශේෂයෙන් කියන්න තියෙන්නේ. නමුත් දෛනික කැලරි අවශ්‍යතාවයෙන් 30% දක්වා මේදය ලැබුණට ඒගොල්ලන්ට ගැටලුවක් නැහැ. නමුත් අර සංතෘප්ත මේද ප්‍රමාණය අඩු කරගන්නට ඕනේ. ඔලිව් තෙල් ආහාරයට එක්කගත යුතු නිවැරදි ක්‍රමයක් තියෙනවද කියලා අහනවා සර්. ඔලිව් තෙල් මම අර කලින් කිව්වා වගේ ඒකේ මොනෝඅන්සැචුරේටඩ් ෆැටි ඇසිඩ් සාමාන්‍යයෙන් 80ක් විතර වගේ තියෙනවා. හැබැයි දැන් මේ අන්සැචුරේටඩ් එහෙම නැත්නම් අසන්තෘප්ත ප්‍රමාණය වැඩි වෙනකොට එක ප්‍රශ්නයක් තමයි අපි දිගින් දිගටම බදින්නට ගත්තොත් තෙල් නැවත නැවත පාවිච්චි කරන්නට ගත්තොත් තෙල් නරක වීමේ ප්‍රවණතාවය වැඩි. දැන් පොල් තෙල් ගත්තාම පොල් තෙල් වල තියෙන සුපිරි ගුණයක් තමයි ට්‍රාන්ස් මේදාම්ල ජනනය වෙන්නේ නැහැ වගේ. කියන්නේ මේ පොල් තෙල් 7-8 වතාවක් දැන් අපි මම පරිශ්‍රණයක් කරා. ඒකේ අපි තෙල් දිගටම රත් කරා. 7-8 වතාවක් රත් කරා එක දිගටම. කඩින් කඩ 7-8 වතාවක් රත් කරා. ඒත් පැය 6ක් 7ක් රත් කරත් ට්‍රාන්ස් ඊටාම සුළු වශයෙන් තමයි ජනනය වෙන්නේ. පාම් තෙල් වලත් එහෙම ලොකුවට ජනනය වෙන්නේ නැහැ. හැබැයි මේ sunflower, soybean, olive ඒ වගේ ට්‍රාන්ස්ෆැට් යම්කිසි ප්‍රමාණයකට ජනනය වෙනවා. ඉතින් අපි කොහොමත් නිර්දේශ කරන්නේ තෙල් දෙවතාවක් තුන් වතාවකට වඩා පාවිච්චි කරන්න නිර්දේශ කරන්නේ නැහැ. ඒ නිසා ඒ සීමාවන් වලට යටත්ව පාවිච්චි කරනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ මොන තෙල් වර්ගයේ පාවිච්චි කරත්. හැබැයි සාපේක්ෂව පොල් තෙල් සහ පාම් තෙල් වල ට්‍රාන්ස් ෆැට් ජනනය වීම ඉතාම අඩුයි. සෝයා තෙල් වල සෑහෙන ප්‍රමාණයක් ජනනය වෙන්න හැකියාව තියෙනවා. සන්ෆ්ලවර්ත් ජනනය වෙන්න පුළුවන්, කෝනුත් ජනනය වෙන්න පුළුවන්, ඔලිවුත් මේ ට්‍රාන්ස් මේදය ජනනය වෙනවා. ට්‍රාන්ස් මේදයට අමතරව තවත් මේ ටොක්සික් කම්පවුන්ඩ්ස් ගණනාවක් තප්පරයකින් ජනනය වෙන්නට හැකියාව තියෙනවා. බොහොම ස්තුතියි මහාචාර්යතුමනි. එතකොට අපි ආපහු chat box එකට එමු. එතකොට අහලා තියෙනවා what is the best way we should use coconut milk in normal culinary preparations? Are there any concerns on better use? පොල් කිරි සම්බන්ධ ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. ඒක මේ chat box එකේ තියෙනවද? ඔව් සර්. අන්තිම ඉඳන් කොයි ප්‍රශ්න? අන්තිම ප්‍රශ්නේ ප්‍රශ්න 4 වෙනි එක. හරි. What is the best way we should use coconut milk in normal culinary preparations? Are there any concerns on better use? පොල් කිරි භාවිතයේදී එකම දේ පොල් කිරි අපි පමණ දැනගෙන භාවිතා කරන්නට ඕනේ. දැන් පොල් කිරි වල අර අපි පොල් කිරි මිරිකල ඉවරලා අයින් කරනවනේ කොටස පොල් කුඩු කියලා. අන්නේ පොල් කුඩු වල ඇත්තටම ෆයිබර් යම් කිසි ප්‍රමාණයකට ආහාරමය තන්තු තියෙනවා. ඉතින් අපි දැන් පොල් කිරි අරගෙන දානවට වැඩිය අර පොල් එහෙමම දාන්න පුළුවන් නම් ඒ තන්තු ටික අපිට ලැබෙනවා. නමුත් අපි කරන්නේ ගොඩක් වෙලාවට පොල් මිරිකලා තන්තුමය කොටස ඉවත් කරනවා. කිරි ටික විතරක් ආහාරයට ගන්නවා. ඉතින් මෙතන ප්‍රශ්නය අහන්නේ best way we should use coconut milk in normal culinary preparation. better use කියලා එහෙම විශේෂයක් නැහැ. එකම දේ කිරි වෙනුවට සම්බෝල එහෙම නැත්නම් අර මැල්ලුම් වලට වගේ ඔක්කොම ටික දාන්න පුළුවන් නම් ඒ තන්තු කොටසත් අපිට ලැබෙනවා. ඒක තමයි මට ඒ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. ආයිත් අර බ්ලෙන්ඩර් එකකින් බ්ලෙන්ඩ්
කල්ලා ගත්තාමයි කිරි සාමාන්‍ය ක්‍රමයට මිරිකා ගත්තාමයි වෙනස සමහරට ඔබ දැකලා ඇති. එහෙම මේ ලොකු වෙනසක් වෙන්නේ එකම දේ බ්ලෙන්ඩ් කරාම ඉතාමත් කුඩා කැබලි වලට කැඩෙන නිසා මේ කිරි වල කිරි yield එක එහෙම නැත්නම් කිරි අපිට ගන්න ප්‍රමාණය පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා. නමුත් කොයි ක්‍රමයකටත් වඩා අර පොල් ගන්න නැතුව ලොක්කම යොදන්න පුළුවන් ඒක හැම ව්‍යංජන වලට එම කරන්න පාසේ නමුත් මැල්ලුම් හදනකොට ඒක කරන්න පුළුවන් සම්බෝල හදනකොට කරන්න පුළුවන් ඒක වඩා පෝෂණීයයෙන් වැඩි මේ කිරි විතරක් ගන්න එකට වැඩි. ඔව් මහාචාර්යතුමනි ඊළඟ ප්‍රශ්නෙත් මේ palm oil තහනම් කිරීම සම්බන්ධව තියෙන්නේ. There is a discussion on palm oil ban and requirements of palm oil for biscuit manufacturers and margarine manufacturers. Some says that using palm oil for those products now being exposed. So what is the scientific explanation for this? ඔව් ඒක ඉතින් අමුතු එක්ස්පෝස් කිරීමක් අදාළ වෙන්නේ කොහොමත් අපි 2013-14 වකවානුවේදී මම පර්යේෂණයක් කළා මගේ ශිෂ්‍යයෙකුත් එක්ක අපි මධ්‍යම පළාතේ ගොඩාක් මේ ආහාර සත්න කරු ආහාර කර්මාන්තයේදී සිටින අය විශේෂයෙන්ම පාරායිනේ වඩේ බදින ඒ කට්ටිය පවා එකතු කරගත්තා. ඒකෙදී සමීක්ෂණයක් කරා අපි දැක්කා ඒ සියල්ලන්ම පාවිච්චි කරන්නේ palm oil. පොල් තෙල් නෙමෙයි පාවිච්චි කරන්නේ. දැන් බේකරි කර්මාන්තය ගත්තත් චොක්ලට් කොන්ෆෙක්ෂනරි ඔය ආහාර කර්මාන්තයේ සමස්තයක් වශයෙන්ම පාවිච්චි කරන්නේ palm තෙල්. පොල් තෙල් නෙමෙයි. ඒකට හේතුවක් තියෙනවා. මොකද ස්වාභාවිකවම පොල් තෙල් වල මුඩු වීමේ හැකියාව 8ක් 10ක් අතර ප්‍රමාණයකට වඩා වැඩි අනිත් තෙල් වලට වැඩි. palm තෙල් එහෙම මුඩු වෙන්නේ නැහැ. ඒ නිසා දැන් ඔය වඩේ බදින්න එහෙම වගේ පොල් තෙල් පාවිච්චි කරොත් ඊටාම පහසුවෙන් අර ගඳ එනවා. ඒකට දෙතුන් වතාවක් බැද්දට පස්සේ මේ ඒ බදින තෙල් වලින් බැදපු වඩේම මිනිස්සු ගන්නෙ නෑ මුඩු වෙලා ගඳ ගහනවා. ඒ නිසා තමයි ඒ අය palm තෙල් පාවිච්චි කරන්නේ. දැන් බිස්කට් කර්මාන්තයට අපි පොල් තෙල් යොදන්න බෑ මොකද මේ palm stearin කියන්නේ එක ඝනයක් විදියට තමයි එන්නේ. මම කලින් පෙන්නුවේ palm stearin ඝනයක් විදියට. ඒ ඝනයක් විදියට ඒම වැදගත්. ඒ නිසා මේ විශේෂයෙන්ම බේකරි කර්මාන්තයට ඕනි වෙන අපි කියන ෂෝට්නින්ග්ස් කියලා. එහෙම නැත්නම් මේ බේකර් කර්මාන්තයේ පාවිච්චි වෙන මේ දෙය ඒක ඝනයක් විදියට එන්න ඕනේ. ඒ තෙල් විදියට ඇවිල්ලා හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි ඒගොල්ලෝ ඒක පාවිච්චි කරන්නේ. පොල් තෙල් ඒ තත්ත්වයට පත් කරනවා නම් වෙනම ක්‍රියාවලියකින් ඒක කරන්න ඕනේ. ඒකට කලින් කරේ හයිඩ්‍රජනේෂන් කියන ක්‍රියාවලිය. හයිඩ්‍රජනේෂන් පාර්ෂල් හයිඩ්‍රජනේෂන් කියන ක්‍රියාවලිය නතර කළා දැනට නතර කළා තියෙන ට්‍රාන්ස්ෆර් ජනනය වීම නිසා. දැන් palm oil වලින් මේ විදිහට palm stearin කියන හදන එකේ කිසිම ට්‍රාන්ස්ෆර් ජනනය වෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා තමයි ඒ palm stearin මෙතරම් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒකට එකපාරට palm stearin නතර කරනවා නම් ඒ වෙනුවට ආදේශකයක් අවශ්‍ය වෙනවා. ඒ ආදේශකවල තියෙන ප්‍රශ්න මීට වඩා කීප ගුණයක් වැඩි. ඒ නිසා මම නම් දකින්නේ palm stearin භාවිතා කරන එකේ ලොකු ගැටලුවක් මේ වෙනකොට. ඔව් මහාචාර්යතුමනි ඊළඟ ප්‍රශ්නෙත් ඒකට අම්මා කාලකින් සම්බන්ධ අපි ඉස්සෙල්ලා කතා කරන ගිය ප්‍රශ්නේ. Do you think whether there should be a new regulatory body with appropriate knowledge and facilities to control food hazards and salt? අනිවාර්යයෙන්. ඒ නැති ප්‍රශ්නය තමයි මෙතනට දැඩිව බලපාලා තියෙන්නේ. මොකද සෞඛ්‍ය අමාත්‍යාංශයට කරන්න වැඩ ගොඩක් තියෙනවා. ලංකාවේ ෆුඩ් සේෆ්ටි සම්බන්ධයෙන්
ෆුඩ් සේෆ්ටි වලට අදලා 59ක් විතර වගේ ලංකාවේ තියෙනවා. එක එක තැන්වල. ඒට සම්බන්ධ ආයතන විවිධ ගණනාවක් හවුල් වෙනවා. උදාහරණයක් විදිහට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, දීව්‍ර අමාත්‍යාංශය. ඊට අමතරව ගත්තාම සත්ව පාලන සත්ව animal production and health department. ඔය වගේ pesticide එක කෘෂිකර්ම අමාත්‍යාංශයට තියෙන. ෆර්ටිලයිසර් කියලා වෙනම තියෙනවා. එතකොට මේ ආහාර ෆුඩ් සේෆ්ටි සම්බන්ධයෙන් 50ක්වත් ගොඩක් තියෙනවා. මට මතකයි 9ක් විතර වගේ. ඒත් එක්කම ආහාර දැන් ෆුඩ් සේෆ්ටි එකට සම්බන්ධයෙන් ආයතනත් ගණනාවක් තියෙනවා. කස්ටම් එක පවා මේකට සම්බන්ධ වෙනවා. ඉතින් මේවා එකතු කළා මේවා එකතු කරගෙන මේ වගේ කෝඩිනේට් වෙලා වෙනම යුනිට් එකක් අපිට මේ වන තෙක් නැහැ. සහ එහෙම යුනිට් එකක් හදන ප්ලෑන් එකක්වත් අපි ළඟ නැහැ. මේක තමයි මම දකින මූලික ප්‍රශ්නේ. නමුත් වෙන රටවල් වල මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන ආයතන ඉන්දියාව ගත්තාම තියෙනවා යාගේ ආයතන. ඊට පස්සේ දැන් ඇමරිකාව ගත්තාම food and drug administration කියන එක ඉතාමත් බලගතු ආයතනයක්. කැනඩාවේ ගත්තාම Canadian Food Inspection Agency කියලා. යුරෝපයේත් හැම රටකම ඒ වගේ එකක් තියෙනවා. එතකොට ඒකින් තමයි තීන්දුව తీරන ගන්නේ සහ ඒගොල්ලන්ගේ නියාමනයට සියල්ලම යටත්. දැන් අද තියෙන්නේ 1993 අර මං කියපු මේ 788 ඇලයිර 7 කියන වනත ඒකේ තියෙන්නේ ඇෆ්ලටොක්සින් ප්‍රමාණය 30ක් parts per billion. නමුත් අද වෙනකොට ලෝකේ අපි පසු කළා ගිහින් හමාරයි. අනිත් රටවල ඊට වඩා ගොඩක් අඩු ගණන්. 93 තියෙන ගැසට් එක අද වෙනතෙක් යාවකාලීන වෙලා නැහැ. ආහාර පනත ගත්තත් අපේ තියෙන 1980 ඒක ඇමෙන්ඩ්මන්ට්ස් දෙකක් තිබ්බට ඔය 1954 තිබිච්ච ගැසට් එක තමයි දෙකකට කඩලා 80 ආහාර ෆුඩ් ඇන්ඩ් ඩ්‍රග් කියලා එකට තිබ්බේ. බ්‍රිතාන්‍යයන් විසින් ඉදිරිපත් කරපු පනත 1954 ඒක 1980 කෑලි දෙකකට කඩලා ආහාර පනත කියලා වෙනම එකක් හැදුවා. ඒකේ එක එක මේ පැච් වර්ක් කරාට ඒකට එක එක අණ්ඩ දැම්මට තාමත් 80 පනත තමයි අපි ගාව තියෙන්නේ. බොහොම ස්තුතියි මහාචාර්ය. අපි chat box එකේ තියෙන අවසාන ප්‍රශ්නට යමු. So can't we chemically refine this aflatoxin detected coconut oil to reduce the bad effects? ඔව්. කොකොනට් ඔයිල් වල තියෙන ඇෆ්ලටොක්සින් අපිට රසායනික පිරිපහදුවෙන් ඉවත් කරන්න පුළුවන් පහසුවෙන්. නමුත් ඔතන තියෙන මම දකින ගැටලුව තමයි අර මේ හරියට යමක් නොදත් අය මේ ප්‍රශ්නය කතා කරන්නට ගිහින් මේ ආහාර සම්බන්ධ ප්‍රශ්නය මම පොල් තෙල් සම්බන්ධ නෙමෙයි ආහාර සම්බන්ධ ප්‍රශ්න නිතරම ඒ අය කතා කරන නිසා මේක විකෘති වෙනවා. මේක එක උදාහරණයක්. දැන් රසායනිකව පිරිපහදු කළ පොල් තෙල් කියලා මාකට් එකට ආවොත් අපේ උදවිය ඒක ගන්න කැමති වෙන්නේ නැහැ. ඒ රසායනික කියන නම තියෙනවනේ. රසායනීය කියලා දාන්නේ අපි කෝස්ටික් සෝඩා. කෝස්ටික් සෝඩා දාන ටිකත් අපි ජලයෙන් හොදලා සම්පූර්ණයෙන් ඉවත් කරනවා. එතකොට 99.9%ක්ම කෝස්ටික් සෝඩාත් ඉවත් වෙනවා. ඒකේ තියෙන විෂ රසායනත් ඇෆ්ලටොක්සිනුත් ඔක්කොම ඉවත් වෙනවා. නමුත් අපේ සාමාන්‍ය ජනතාවට මේ රසායන ද්‍රව්‍ය යොදලා පිරිපහදු කරා කියලා කිව්වම ඒගොල්ලෝ බය වෙනවා. ඉතින් ඒක තමයි මම දකින ප්‍රධාන බැරියර් එක මෙතන තියෙන්නේ. එහෙම නැත්නම් මේ රසායනික කෝස්ටික් සෝඩා දාලා පිරිපහදු කරලා ගන්න තෙල් අර ඇෆ්ලටොක්සින් තියෙන තෙල් වලට මිලියන ගාණක් හොඳයි. මිලියන වතාවක් හොඳයි. දහස් වතාවක් නෙවෙයි මිලියන වතාවක් හොඳයි. නමුත් ඕක තේරුම් කරලා දෙන්නට අපහසුයි. ඕක සාමාන්‍ය මහ ජනතාවට තේරුම් කරලා දුන්නත් අර මේ අර විදියට කෑ ගහන විද්වත් වෘත්තිකයන්ට තේරුම් කරලා දෙන්න අමාරුයි. උතන තමයි තියෙන ගැටලුව.
නැත්නම් වෙන රටවල් වල රසායනික පිරිපහදු කරපු තෙල් විතරක් නෙමෙයි ආහාර බහුලව භාවිත වෙනවා. අනිවාර්යයෙන්ම පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන්. කෙටි ප්‍රශ්නයක් අහලා තියෙනවා මාකට් එකේ තියනවද කියලා වෙළඳ පොල්වල වෙළඳ පොලේ තියනවද කියලා කෙමිකල් රිෆයින් කරපු රසායනික පිරිපහදු කරපු තෙල් ලංකාවේ නැහැ. ලංකාවේ තියෙන්නේ RBD කියන එක. ඒක භෞතිකමය පිරිපහදුවක් විතරයි. ඒකෙන් ඇෆ්ලොටොක්සින් අයින් කරන්න බෑ. හැබැයි අනිත් ඔය මැලියම් වගේ ද්‍රව්‍ය පාට ඉවත් කිරීම කරනද සුදු පොල් තෙල් කියලා උදාහරණයක් විදිහට තියෙන. ඒ සුදු පොල් තෙල් වල ඕක මේ ඒගොල්ලෝ කලර් එක එහෙම බ්ලීච් කරලා අඩු කරලා තියෙන්නේ. ඉතින් දැන් ඔය රසායන ද්‍රව්‍ය වලට මම තව උදාහරණයක් කියන්න ලුණු. දැන් ලුණු වල ප්‍රශ්නේ තියෙන්නේ සෝඩියම්. සෝඩියම් අපි මිලිග්‍රෑම් 2300ක් තමයි උපරිම දවසකට පුද්ගලික පරිභෝජනය කරන්නට ඕන. නමුත් ඊට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාවේ බලන්න. එතකොට අපි කර්මාන්තකරුවන්ට එක ගමනක් සෞඛ්‍ය අමාත්‍යාංශයට තේම අපි සම්බන්ධ වෙලා ඒගොල්ලන්ට කිව්වා මේකට ආදේශක තියෙනවා දැන් ලෝකේ. සෝඩියම් ක්ලෝරයිඩ් වෙනකොට පොටෑසියම් ක්ලෝරයිඩ් තියෙනවා. ඒකේ මේ ලුණු වල රස පොඩ්ඩක් වෙනස් වෙනවා. නමුත් කර්මාන්තකරුවන් කියන්නේ දැන් පොටෑසියම් ක්ලෝරයිඩ් දැම්මාම දැන් අන්තර්ගතයේ ලේබල් එකේ සඳහන් කරන්න වෙනවා. ඒතර පොටෑසියම් ක්ලෝරයිඩ් වලට ලංකාවේ කියන්නේ වෙඩි ලුණු කියලා. ඒතර වෙඩි ලුණු කියලා සිංහලෙන් දැක්කාම මහා ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ කර්මාන්තශාල වහන්න වෙන තත්ත්වයකටපත් වෙනවා. ඉතින් ඒ නිසා මේවා තමයි ලංකාවේ තියෙන ප්‍රශ්න. පොටෑසියම් ක්ලෝරයිඩ් කියන එක වෙන රටවල පාවිච්චි වෙනවා. නමුත් පොටෑසියම් ක්ලෝරයිඩ් කියන එක දාන්නට ඒගොල්ලෝ මැලිකමක් දක්වන්නේ මොකද මේ වෙඩි ලුණු කියන එක කැමති වෙන්නේ නැහැ ඉතින් අපේ ලාංකික පාරිභෝගිකයෝ. මම දැන් අපි ප්‍රශ්න වලට අවසානයේ ලඟ වෙලා තියෙනවා. තව එක ප්‍රශ්නයක් අහලා තියෙනවා මම හිතන්නේ ප්‍රශ්නෙන් පාඩියට බෙල්ට අපිට හම්බුණා. අහලා තියෙනවා මේ විදිහට රෙගියුලේටරි බොඩි එකක් ලංකාවේ ස්ථාපිත කරන්න අවශ්‍ය කරන මානව සම්පත් සහ භෞතික සම්පත් ලංකාවේ තියෙනවද කියලා. අනිවාර්යයෙන්ම මේට සම්බන්ධ මානව සම්පත් අපිට තියෙනවා දැනට. භෞතික සම්පත් අපිට යම් දේවල් පිටින් ලබා ගන්නට වෙනවා. උදාහරණයක් විදිහට මේ ඇනලිටිකල් ෆැසිලිටිස් දැනට ලංකාවේ විවිධ වූ ස්ථානවල තියෙනවා විවිධ වූ තැන්වල. එhmenan ඒවා අපි ඒක රාශී වෙන්න ඕන. උදාහරණයක් විදිහට මේ පෙස්ටිසයිඩ් ඇනලයිස් කරන්නට ICP-MS කියන තාක්ෂණය මේ ස්ථාපනය කරලා තියෙන ගන්නවරු. ඒ වගේම HPLC, LC-MS ලංකාවේ සෑහෙන ප්‍රමාණයක් යම් ස්ථානවල තියෙනවා. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ තියෙනවා. ITI ආයතනයේ තියෙනවා, විශ්වවිද්‍යාලවල තියෙනවා මේ වගේ. නමුත් ෆුඩ් ලැබ්ස් කියලා තියෙන වගේ ඉතාමත් අඩු පහසුකම් තමයි දැනට තියෙන්නේ. ඉතින් මේ භෞතික සම්පත් අනිවාර්යයෙන්ම අපිට වර්ධනය කරගන්න වෙනවා. නමුත් මානව සම්පත් අපිට තියෙනවා. බොහොම ස්තුතියි මහාචාර්යතුමනි. දැන් ලිඛිත විදිහට අපිට හම්බෙච්ච ප්‍රශ්න සියලු ඉවර කරා. දැන් අපිත් සමග සජීවීව සම්බන්ධ වෙලා ඉන්න ප්‍රේක්ෂකයින්ට ගැටලුවක් තියෙනවා නම් මයික්‍රොෆෝන් එක අන්මියුට් කරලා ප්‍රශ්න යොමු කිරීමේ හැකියාව තියෙනවා. බොහොම ස්තුතිවන්ත වෙනවා කඩමණ්ඩිය සාමය ෆුඩ් බැංක් එක ආශ්‍රිත මේ කතිකාවත නිර්මාණය කළාට ඒත් එක්කම මම සුබ පතනවා ඔබට මේ ෆුඩ් බැංක් සංකල්පය ඉතාමත් ඉහළට ගෙනියන්නට ධෛර්යය හා ශක්තිය ලැබේවා කියලා ඔබ ශිෂ්‍ය කණ්ඩායමට පෙරදින විශ්වවිද්‍යාලයත් මොටු විශ්වවිද්‍යාලයත් එක්ක මේ පටන් කරලා තියෙන ඉතාමත් හොඳ කාර්යයක්. ෆුඩ් බැංක් කියන සංකල්පය ලංකාවේ ප්‍රසිද්ධ නැති වුණාට ගොඩක් දියුණු රටවල ෆුඩ් බැංක් කියන සංකල්පය ප්‍රසිද්ධයි. ඔබ දකින්නට ඇති මේ කොවිඩ් වසංගතය කාලයේදී කොවිඩ් වසංගතයෙන් දැඩි බලපෑමකට ලක් වෙච්ච ඇමරිකාවේ එක විශාල කොටසකට ආහාර නැතුව ගියා. එතෙන්දී ඒගොල්ලෝ ෆුඩ් බැංක් සංකල්පය ඒගොල්ලන්ගේ හැමදාමත් තිබ්බා. ඒ සංකල්පය ඉදිරියට ගෙනලා තමයි ඒක යම්කිසි ප්‍රමාණයකට ඒගොල්ලන්ට මැඩපවත්ත ගන්න යම්කිසි දායකත්වයක් ලැබෙන ෆුඩ් බැංක් සංකල්පය තුලින්. ඉතින් මම හිතනවා මේ ලංකාවෙත් ඔබට මේ ෆුඩ් බැංක් සංකල්පය තුලින් ඔබට ලොකු දායකත්වයක් සපයන්නට පුළුවන් වෙයි කියලා ඒ අවශ්‍ය සියලු ශක්තිය ඔබට ලැබෙන්න ප්‍රාර්ථනා.
බොහොම ස්තුතියි මහාචාර්යතුමනි. ඉතින් අපේ අරමුණත් එක තමයි ලංකාවේ කුසගින්න සුවන් කිරීම සහ ආහාර නාස්තිය අවම කිරීම. ඉතින් මේ අවස්ථාවේ ඍජු ප්‍රශ්න කිසිවක් නොලැබුණු නිසා අපිට අපේ වැඩසටහන අවසන් කරන්න පුළුවන්. ඉතින් ඊට ප්‍රථමයෙන් මම මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා මහාචාර්ය ටෙරන්ස් මල්ජිත් මහතාට. බොහොම ස්තුතියි සර් කෙටි ඇරයුමකින් අපිත් එක්ක සම්බන්ධ වුණේ. ඒ වගේම අපිව නිරන්තරයෙන්ම දිරිමාත් කරනවා වගේ සහ සෑහෙන අපිට උදව් කරනවා. ඉතින් ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවත් එක්ක සම්බන්ධ වුණා. ඉතාමත් කෙටි ඇරයුමකින් දැනුම් බෙදාගත්තා. සෑහෙන වෙලාවක් වෙන් කළා, සෑහෙන කාලයක් වැයලා. ඉතින් ඒ සම්බන්ධයෙන් නැවත තවත් ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. ඒ වගේම අපිත් එක්ක Facebook live තාක්ෂණය ඔස්සේ සහ Zoom තාක්ෂණය ඔස්සේ එකතු වෙච්ච සියලුම ප්‍රේක්ෂක බහුතුන්ටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සියලු දෙනාටම ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න. අපි ශ්‍රී ලංකාවෙන් කුසගින්න තුරන් කරමු, මන්ද පෝෂණය වගේ ඌනතා රෝග ලංකාවේ තුරන් කරමු, ආහාර නාස්තිය දුරු කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් අපි වැඩසටහන නිමා කරමු. ඉතින් අපි food for all කඩුමන්ඩිය ෆුඩ් බැංක් ඉන්න අපි අපේ දී බෙදාගමු.